right. දැන් බලන්න. හරි. මේ බලන්න. හරි උගම්. පොඩක් මේ ජනේ දොරක් තමයි තියෙනවා. උලන් හරිම right. බලන්න. මේ ගත්තොත් මෙහෙම මේ බලන්න. මේකේ තුන පේනවා අපිට. මේක සිරස්. මේක තිරස්. මෙතන තිරස් තලයේ මේක සිරස් නේ. ඒක. එතකොට මේක සිරස් මේක තිරස්. එක තරංගයක් තියෙනවා මෙහෙම මේ ඔහොම යන්නේ. මුහුදුරලා වගේ මෙහෙම යන්නේ. මේ පේනව නේද මේ උගන්න තියෙන අමාරුව මේ. ඔබ මෙතන මේ ඔන්ලයින් ක්‍රමයේ මේ අනිත් කියන්නේ තිරස් වලදී. මේ පුතා මේක ආපහු මේකක් ආවා බලන්න. right. right. එතකොට මේ සිරස් තලයේ මේ සිරස් තලයේ මේ ඕනෝගේ තරංගය. ඒක විද්‍යුත් තරංගයක්. විද්‍යුත් ශේෂ්ඨයක් විදුලි පවතින ප්‍රදේශයක්. මේ තිරස් එක මේ ඔකට කියන්නේ චුම්බක ශේෂ්ඨයක් කියලා දැක්කද? එතන විද්‍යුත් ශේෂ්ඨයක් සිරස්ස තියෙනවා නේද? චුම්බක ශේෂ්ඨයක් තිරස්ස තියෙනවා. ඒ දෙකටම ලම්බක වේදන තරංගය තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. හරියට ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ රූපේ පැහැදිලිවම තියෙනවා බලන්න පුතා. පේනවද සිරසට තියෙනවා ඉරිරි ගහලා විද්‍යුත් ශේෂ්ඨයක් තියෙනවා ඒ අතට මෙහෙම මූදුරල වගේ. තිරස් අතර තියෙන අර චුම්බක ශේෂ්ඨය දැක්කද? ඒ දෙකටම ලම්බකව යන්නේ තරංගයක්. අන්න එක තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. දැන් හරියද? ඔය රූපෙන් තේරෙනවද? හරි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ විද්‍යුත් ශේෂ්ඨයක් හා චුම්බක ශේෂ්ඨයක් දැක්කද? විද්‍යුත් ශේෂ්ඨයක් හා චුම්බක ශේෂ්ඨයක් එකිනෙකට ලම්බකව කම්පණය වන විට ඒ දෙකටම ලම්බකව ඇතුණු තරංගය තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. එනවා මේ රූපේ දාලා ඔබට එනවා. දැන් විද්‍යුත් ශේෂ්ඨයක් ආවා. චුම්බක ශේෂ්ඨයක් එකිනෙකට විද්‍යුත් ශේෂ්ඨයක් හා චුම්බක ශේෂ්ඨයක් එකිනෙකට ලම්බකව කම්පණය වන විට විද්‍යුත් ශේෂ්ඨයක් හා චුම්බක ශේෂ්ඨයක් එකිනෙකට ලම්බකව කම්පණය වන විට ඒ දෙකටම ලම්බකව හටගන්නා තරංගය විද්‍යුත් චුම්බක තරංගයයි. විචූතා විද්‍යුත් චුම්බක තරංගයයි. හරිද? දැන් හරි කියන්න පියවම හරිද? ඩිල්කි හරිද? තේරෙන්නද කියන්නේ? හරි සර්. හරි. හිරුනි හරි. රයිට්. දැන් එතන යටින් පුතා ලියන්න අර මං දියතින් තරු වගේ දෙකක් දාලා තරංග සම්ප්‍රේෂණ පැහැදිලි කරන එක. එතන පොඩ්ඩක් උඩ තියනවා නම් ඉඩ තියනවා නම් පොඩි කතරයක් දාලා රතු පාට පැනෙන් යන්න මෙන්න මෙහෙම. මෙම තරංග සඳහා අංශු කම්පනයක් අනවශ්‍යයි. එහෙම දෙයක්. යන සවින්ද්‍යා මෙම තරංග සඳහා අංශු කම්පන නැහැ. ඝන ද්‍රව වායු අංශු නෙමෙයි. කම්පනයක් නැහැ. දැන් ඉරු එළිය අංශු නැහැනේ. ආලෝක තරංග. ඒක විද්‍යුත් චුම්බක තරංග දැක්කද? ඒ අංශු නැහැ.
හරි රයිට්. තරංග සම්ප්‍රේෂණය මොකද මේකේ සර් මොකද කියේ මෙම තරංග සඳහා අංශු කම්පනයක් අනවශ්‍යයි. අංශු කම්පනයක් අනවශ්‍යයි. නැත්නම් අංශු කම්පන සිදු නොවේ. අංශු කම්පන සිදු නොවේ. හරි. දැන් අර කතිර බලන්න අංක 3ට උඩ තරංග සම්ප්‍රේෂණ පැහැදිලි කරන්න. මම වචනයක් පාසා දීලා තියෙන එක තැනක සිට තවත් තැනකට තරංග ගමන් කිරීම තරංග සම්ප්‍රේෂණයයි. මේදී තරංග මගින් ශක්ති සම්ප්‍රේෂණය කරන අතර කිසි විටකත් අංශු ගමන් නොකර යන්න. ඔබ යාන්ත්‍රික ගත්තත් විද්‍යුත් චුම්බක තරංග ගත්තත් අංශු නම් ගමන් කරන්නේ නැහැ. හැබැයි යාන්ත්‍රික තරංග ඇති වෙන්න නම් අංශු කම්පනය ඕනෙමයි. යාන්ත්‍රික තරංග ඇති වෙන්න අංශු කම්පනය වෙන්න. දැන් මම කතා කරන්න මගේ අංශු මස් සරතන්ත්‍ර ඔහොම තියෙන්නේ. ඒවා කම්පණය වෙන්න ඕනේ. දැන් මේ හඬ ඔබට මෙහෙම එන්න ඩෙස් එක කම්පණය වෙන්න ඕනේ. ඒතර ඒවා අංශු කම්පනය. හැබැයි අංශු යන්නේ නැහැ. නමුත් විද්‍යුත් චුම්බක තරංග ඇති වෙන්න අංශු කම්පනයක් නැහැ. අංශු කම්පනයක් නැහැ. ඒවා විද්‍යුත් තරංගයක් හා චුම්බක ශ්‍රේෂ්ඨයක් එකිනෙක ලම්බකෝ කම්පන වෙනකොට ඒ දෙක ලම්බකව ඇති වෙන තරංගය තමයි විද්‍යුත් ගුණ තියෙන චුම්බක ගුණ තියෙන තරංගය. හොඳයි. අර හයිලයිට් කරලා තියෙන වැදගත් ශක්තිය සම්ප්‍රේෂණය කරන අතර තරංගිකදී කිසි විටකත් අංශු ගමන් කරන්නේ නැහැ. ඊළඟට බලන්න තරංග වර්ග කිරීම ශක්ති සම්ප්‍රේෂණය වර්ග කරන්නේ. තරංග හට ගැනීම අනුව තමයි යාන්ත්‍රික තරංග විද්‍යුත් චුම්බක තරංග කියන්නේ. එතකොට අපි තරංග වර්ග කරනකොට මේ පිට බලන්න හොඳට අහගන්න. තරංග වර්ග කරනවා අපි තරංග වර්ග කරනවා ක්‍රම දෙකකට. හරි? එකක් තමයි මේ යාන්ත්‍රික තරංග. හරි? එතකොට sorry ඒ තරංග වර්ග කරනවා හට ගැනීම අනුව සම්භවය අනුව හට ගැනීම අනුව ඊට පස්සේ අනික ශක්ති සම්ප්‍රේෂණය අනුව ශක්තිය ගමන් කිරීම අනුව තරංග වර්ග කරනවා ක්‍රම දෙකක් තරංග හට ගැනීම අනුව සහ ශක්ති සම්ප්‍රේෂණය අනුව හට ගැනීම අනුව තමයි යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් මම කියනවා චුම්බක තරංග. පැහැදිලිද? right? විද්‍යුත් චුම්බක තරංගය යාන්ත්‍රික තරංගය. හට ගැනීම සම්භවය අනුව ශක්තිය ගමන් කිරීම අනුව අපි තරංග වර්ග කරනවා. හරි? උදාහරණ මේක භෞතික විද්‍යාව පාඩම්නේ. හරි? වර්ග කරනවා මෙහෙම තීර්යයක් තරංග කියන්න එපා හා අන්වායාම තරංග කියලා. දැක්කද? ක්‍රම දෙක දැක්කද බලන්න. තීර්යයක් තරංග සහ අන්වායාම තරංගේ ශක්තිය ගමන් කරන අන්දම. තරංග වර්ග කිරීම ශක්ති සම්ප්‍රේෂණය අනුව සහ සම්භවය හට ගැනීම අනුව සම්භවය අනුව ගත්තොත් යාන්ත්‍රික තරංග විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කියන්නේ අංශු කම්පණය. අංශු ගන්න ද්‍රව වායු දැන් බටර් ලෝ පිමිනකොට වාතාංශුනේ. ඔබ දන්නවා. ඒතර අංශු දැන් ජල එහා මෙහාට සද්ද එන්නේ දියැලක. ඒ ජලයේ කම්පණයනේ. ඝන ද්‍රව්‍ය කම්පණය ඔය තියෙන්නේ. ඒ අංශු කම්පණය. විද්‍යුත් චුම්බක තරංග කියන්නේ විද්‍යුත් ගුණ සහ චුම්බක ගුණ තියෙන්නේ. විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් ශිරස්ස ඇති වෙනවා චුම්බක ශේෂ්ඨයක් තිරස්ස ඇති වෙනවා. ඒ දෙකට ලම්බකව ඇති වෙන තරංගය තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. ඒ දෙකට ලම්බකව ඇති වෙන තරංගය. මේ මගේ දබර ඇඟිල්ල වගේ. මේ ඇඟිල්ලෙන් කියන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨයක්. මේ ඔබට මේ මැද ඇඟිල්ලෙන් කියන්නේ
චුම්බක ශේෂය තිරස්ස. මේකෙන් ඉතින් දබරගෙල්ල දික් කරන් ඉන්නේ. ආන්නේ දෙකට මේ දෙකටම මේකටයි මේකටයි. ලම්බක ඇටගෙන තරංගය තමයි විද්‍යුත් චුම්බක තරංගය කියන්නේ. ශක්තිය ගමන් කරන තරංගයකේ. ඒ ශක්තිය ගමන් කිරීම අනුව අපි කියනවා තීර්ය තරංග සම්නය. දැන් හරියද? ගොඩක් වෙලා ආරම්භ මං කියනවා මේක ලේසි නෑ නැත්තම්. එකපාරට අයින් කරන්නේ මට කියවන්න ඉස්සෙල්ලා මෙහෙම ඈත වෙනවා පේන්නේ නැහැ චූටි අකුරින් වැටෙන්නේ. ගවන්න අයින් කරනවා. හරි. එතකොට ඔබට මම දැන් මේදී යනවා මේදී මාධ්‍ය අංශු කම්පන වෙන දිශාවත් තරංග ගමන් කරන දිශාවත් අනුව යාන්ත්‍රික තරංග පහත දක්වන ලෙස වර්ග කරයි. මේදී අංශු කම්පණය වන දිශාවත් ඔබ දැන් කිසි විටක අමතක කරන්න එපා. කම්පණය කියන්නේ යහා මෙහා. තිරස්ව හරි මේක සිරස්ව. මේ තිරස්ව. ඒතර අංශු කම්පණය වෙන දිශාවත් තරංග ගමන් කරන දිශාවත් අනුව යාන්ත්‍රික තරංග පහත් දැක්වෙන ලෙස වර්ග කරනවා. ලියන්න. එතකොට අන්න පුළුවන් ලියන්න එකක් තීර්ය තරංග. ලියන්න. තීර්ය තරංග. තීර්යක් වදිනේ අංක 1 දාලා තීර්යක් කියලා තේරෙනවා. ඊළඟක අන්වායාම තරංග මෙතන. අන්වායාම තරංග. එක තීර්යක් අනික අන්වායාම තරංග. දැන් හරිද ඔය දක්වා? ප්‍රවිය කියන්නේ මොකද හරිද? මම මෙහෙමත් දාලා පෙන්නුවා. ඔව් සර් හරි. right. තීර්ය තරංග කියනවා හරි ලේසි මේ අර මුළු මූල ධර්ම ටිකක් තේරුම් ගන්න තමයි අමාරු වෙන්නේ. ඊට ලේසි. ඔබ අමතක කරන්න එපා කම්පනයක් කියන්නේ ඔබ චලිතයක් දැක්කද? එහා මෙහා. විද්‍යුත් චුම්බක තරංග හරි. ඔබ හරි. ඔහොම තියන්න. රනිදු ලක්ෂන් කොයි පන්තියද? මං කියන ටියුට් ගන්න ඕනේ අකලු පන්තිය දාන්න. විද්‍යානිද හතරන්දී නැත්නම් ඉන්දිර මුල්ලි පන්තියද නැත්නම් මේ වැඩි යමනේ ඉරිපයි පන්තියද? රයිට් හරි. වා මේ දැන් අද අවසත් ඔව් ටියුට් තුනක් ගන්න ඕනේ මේකත් එක්ක. මේ ටික අතේ ටියුට් තුනක් ඔබට ගන්න තියෙනවා. ප්‍රභාස් සංශ්ලේෂණය හරි. ප්‍රභාස් සංශ්ලේෂණයයි පටකයි දැන් මේ යන තරංග ටියුට් එකයි තුනක් ගන්න පුතා. රයිට් හරි. දැන් ඔබ බලන්න මේ තීර්ය තරංග හරි ලේසි. ඔබ මුහුදු රැළ මතක තියාගන්න. මුහුදු රැළ එහෙම යන්නේ නැත්නම් මේක කොහොමද පාඩම් කරන්නේ? කඩපාඩම් කරන්න ගියොත් ඔබ අමාරු වෙනවා. මුහුදු රැළ බලන්න මතක තියාගන්න. මුහුදු රැළ එන්නේ මෙහෙමනේ. හරි. ඔබ මොන රයිට් ප්‍රවියාස තුන්වෙනි පාඩම දෙක මොකද ඉතින් ගන්න තුන්වෙනි පාඩම එන්නේ මම දැන් තුන්වෙනි පාඩම දැම්මේ නැහැ. තාම කරේ නැහැ මේ තුන්වෙනි වැඩ කරන්නේ මේක. ඉවර වෙලාලු. කොහටද ගියේ? කොහෙද ගියේ? කොයිද ඉවරලාද මොනේ මොන පන්තියේද? විද්‍යාවේ මොකක්ද ඉවරලා තිබුණේ? මොන පාඩමෙන්ද ඉවරලා තිබුණේ? පටකද ප්‍රභාස් සංශ්ලේෂණයේද? මේ දැන් කරන මේ දෙන පාඩමද? මොනකද ඉවරලා තිබුණේ? අද ගිහිල්ලා තිබ්බ පහක්. ප්‍රභාස් සංශ්ලේෂණේ පහක් දුන්නා ගිහිල්ලා. ඒ පහම ඉවරලාද? බලන්නකෝ ඔබ පහ ඉවර කළද මම මේ පන්තර දුන්න 30ක් විතර. ඔබ එන්නේ 30නේ මෙතන පන්තියේ. අද ගියම් පහම ඉවරලාද? ඉතින් මේන මේ ටියුට් කනවද? ඔබ මේවනකෝ ඒ ටියුට් 30ක් දුන්නා. එතන එන්නේ 30යි. ඒකිනුත් දැන් මේ දෙන්නේ අඩු වෙලා. දෙන්නේ කනෙක්ෂන් නෑ සම්බන්ධ නෑ. හරි මම මේක කළා දෙන්නම්. හරි හෙට මම දාන්නම් ගිහින් හවස
right උදේ හම්බෙන්නේ නැහැ හෙට අවස් දාන්න මම කෝල් කරලා අහන්න right දැන් මේ බලන්නකෝ ආගන්න ඔබ එකයි මං කිව්වේ මේ අර 9 පන්තිය මම දැන් ඊයේ කරා කිසිම කරදරයක් නැහැ එක ළමයා ඊයාගේ අනේ ළමයෙක් කියන අනේ සර් කනෙක්ෂන් ගන්න අමාරුයි ආපහු මිස් වෙනවා මගේ ෆෝන් එක අප්සෙට් කියලා මේ ළමයි මේ බොරු කරනවා මේ 10 පන්ති ළමයි 11ට ආපු ළමයි මේ 11 කියන කොච්චර වැදගත් පන්තියක්ද අර පිස්සු මේකට ඇතුල් කරගෙන එයා නිකන් ඩිංගි කර කබල් තුන ඉන්න බෑනේ කාකින් අරගෙන ඉන්න බෑ හරි මම බලන්න එක මොකಾದ කියලා හරි මේ සම්බන්ධ නැහැ ඉතින් මේ පාඩම අකණ්ඩ නැහැනේ තේරෙන්නේ නැහැනේ මේ පාඩම ඔබේ ෆෝන් එකේ අප්සෙට් නම් කමන්නේ නැහැ නිකන් බොරුවට එන්න නැත්නම් එන්නේ පා මේක තේරෙන්නේ නැහැ මේ පාඩම මට හරි අමාරුයි කියලා දෙන්න ගියාම ඒක බොරුවට එනවා මෙතෙන්ට මුදුරල බලන්න එහෙම නැත්නම් ඔබ බේසමකට වතුර දාන්න අර සෙල්ලම් බෝට්ටුවක් ඔබ හදන්න සෙල්ලම් ඔරුවක් හදන්න ගන්නවානේ සෙල්ලම් ඔරුවක් ඇදවනවා ඊළඟ ඔය ඔබ වතුර පුරලා බේසමට සෙල්ලම් ඔරුවක් පැත්තකින් තියලා ඒ බේසමේ මැද වතුරට මෙහෙම අත දාන්න මෙහෙම කරන්න අතේ ඒතර මේ වගේ තරංගෙන්නේ මුහුදු වේරලා දෙකක් තියෙනවා ටීවී එකේ කොච්චරක් යනවා ඒ ඉදිරියදා සිද්ධියකින් මේ මතක තියාගන්න. එතකොට ඔබ දකිනවා එක වෙලාවකට බෝට්ටුව උඩ අනිත් වෙලාවට මෙහෙමනේ මේ බෝට්ටුව යට. දැක්කද? ඔබ දන්නවා මුහුදුරල මෙහෙම යනවා. බෝට්ටුව නැංගුවෙන් ගහගෙන නැව බෝට්ටුව මෙන්න එකතන මෙහෙම වෙනවා. ආන්න දෝලනයක් දැක්කද? අන්න තීරයක් තරංගයක් දැක්කද? ඔය ඇඳලා තියෙන්නේ. දැක්කද? අංශු කම්පණය වෙන්නේ ඉහළ පහළ. දැන් මේක මට මේකෙන් කරන්න පුළුවන් කරන්න බෑනේ මේ ලින්කේ පාවිච්චි කරලා තමයි ඔක් කරන්නේ කොහොමද කරන්නේ මේක පාවිච්චි කරලා මේක ඔය තියෙන පොඩ්ඩක් මේක දිගටම ඉස්කෝලේත් කරලා තියෙනවා මේවා මම මේ සල්ලි වලට ගත්ත එකක් නේද අංශු කම්පැනි නොහොම නැත්නම් අංශු මෙහෙම පුළුවන් කම්පැනි මේ අතට තිරස්සත් ඔය අතට එහා මෙහා ඒතර ඔබට පේනවා මේකේ තරංගයක් එහෙම යනවා එතකොට අංශු කම්පන වෙන දිශාවට මේම අංශු කම්පණය වෙන්නේ මේ අතර අංශු කම්පණය වෙන්නේ මේම අංශු කම්පණය වෙන්නේ තරංග යන්නේ ආතතදී ඒක ලම්බකෝ යන්නේ තරංගය ඔබට තව ක්‍රමයක් කියන්න ලේසි ඔබ දිග ලණුවක් කරන් කණු ගැට ගන්න පොල් ගහ හරි ගැට ගන්න අනික් කෙලව දිගට අල්ල ගන්න රෙදි කෑල්ලක් ගැට ගන්න පොඩි ලේන්සුවක් ගත්තා රෙදි කෑල්ල ලණුවේ ගැට ගන්න ඔබ මෙහෙම වේගෙන් කරන් මේ වගේ ඔබට බලා ගන්න පුළුවන් එන අංශු කම්පණයනේ ඉහළ පහළ තරංග යන්නේ මොකද්ද යනවා වගේ පේනවා ඒ තරංග යන්නේ ලියන්න අංශු කම්පන දිශාවට අංශු කම්පන දිශාවට ලම්බකව තරංග ගමන් කිරීම අංශු කම්පන දිශාවට ලම්බකව තරංග ගමන් කිරීම ඒක තමයි තීරයක් තරංග කියන්නේ සීර සහ නිම්න ඔබ දන්නවා channel එකක් තමයි සිරස කියලා මුදුන සිරස කියන්නේ මුදුනේ දැන් සිරස නම උළුව නමනවා සිරස කියන්නේ මේ නෙරුම් මේ නෙරළ යන්නේ උඩට නෙරුම් මේ බෑවුම් මේ පහළට යන්නේ බෑවුම් ඒව නිම්න සිරස කියන්නේ නෙරා යන්නේ නෙරුම් බෑවුම් නිම්න යන තීරයක් තරංගයක නිරීම් නැත්තම් වෙන කොහෙද පුතේ මේ ටියුට් එකේ තියෙන්නේ ඔයාලා ටියුට් එක නෑනේ දැන් ලියන්න එපා ටියුට් නැත්තම් ලියන්න එපා කවුරු ඔයා ටියුට් නැත්තම් ලියන්න එපා ටියුට් එකේ ඔක්කොම ඉඩ තියෙනවා පස්සේ දෙන්නම් මේ දැස් මේ ටියුට් එක තියෙනවා රයිට් අර රයින්ඩු කියන දරුවා ඕක තියෙනවා සර් ටියුට් එක හරි මේ ටියුට් නැති අය මේ තියෙන්නේ මේ ඔය නැතුනට පස්සේ නේද ඒකට තව පොඩි වෙලාවක් තියෙන්නේ ඊළඟ දවසේ ඉන්න සෙනසුරාදා ඔබට ඔබ 12ට එනකොට
12 දෙක වෙනකොට මේ ටියුට් එක අරන් එන්න. දැන් අහගෙන ඉන්න ඔබ. එතකොට මේ මම කිව්වා සීර්ෂ කියන්නේ තීරයත්තනගේ නිරුම් රායනවා. බැවුම් මේකේ ඒවා නිම්න. නිරුම් සීර්ෂ බැවුම් නිම්න. right. එතකොට මේ තීරයතරංග සම්ප්‍රේෂණ මාධ්‍ය කුමක්ද? මේ වගේ තීරයතරංග සම්ප්‍රේෂණ මාධ්‍ය ඝන මාධ්‍ය ද්‍රව මාධ්‍ය දැන් ඝන සහ ද්‍රව ඝන ද්‍රව මාධ්‍යයන් හරි ඔතින් දැන් මම කියන ඒවා මේ බලන්න එයන් ආදර්ශය කියන්නේ පෙන්නනවා ඒ තියෙන ලණුවක් එක් කෙලව කණුව ගැට ගසා කාගේද ඔය කනෙක්ෂන් අප්සොද්ද right ලණුවක එක කෙලවරක් කණුවක ගැට ගසා මම මේ කියන්නේ माइक ऑफ करना को ලණුවක එක් කෙලවරක් කණුව ගැට ගසා අනික් කෙලවරෙන් ඇද සිරස්සෝ තිරස්ස දෙපතට ගසන මේ තිරස් කියන මෙහෙමනේ නැත්නම් තිරසට ගසන්න ඕනේ එහෙම නැත්නම් තව එකක් නිසල ජලයට ගල් කැටියක් දාන්නදී අර මම ඔබට කිව්වේ විද්‍යාගාරේ තීරයතරංග ආදර්ශ කිරීමට යොදාගන්නේ උපකරණ කුමක්ද? විද්‍යාගාරේ ගන්න මේක වෙයි. හරි. මේ විතර බැටරිලා. මේකට කියන්නේ ස්ලිම් කිය. හරි මේ කබල් ෆෝන් එක දුවල් තියෙන්නේ. සින්කිය ඔය මේ එහෙමෙන් එන දරුවෝ මේ ජොයින්ට් වෙලා දැන් මේ 3-4 දෙනෙක් මේ අන්තිම මෙතන යන අය එන්න එපා මම දැන් ඊළඟ දවසේ මේ දරගෙන මේක හොයනවා කවුද කියලා මම ලින්ක් එක අයින් කරවන්ගේ මේ අන්තිම එකකින් ඉන්න නැතුව නිකන් මෙතන ඉන්න පිස්සු වෙනවා ලංකා ඇන්ඩ් සචින් ඉන්නවද අද දැම්මෙත් නැහැ විශ්ව ඒලේනවා මේ ඉගෙන ගන්න බොරුවට ඉගෙන ගන්න කොච්චර අපි මේක කරත් වැඩක් නැහැ. ලංකා ඉන්නවද? ඩබල් අද නැතුව වගේ. මේ පාඩම් එන්න තුන එන්න බලමල් කියන්න එපා. ඉන්නවා සර් රයිට් අන්තිමට කියන්නේ මම තේරෙන්නේ නැහැ කියලා. කොහොමද තේරෙන්නේ නැහැ තමයි. ඒ විදිහට නම් කොහොමද තේරෙන්නේ නැහැ. ඉතින් පස්සේ දැන් මේ හිටපයක 4-5 දිනක් අයින් වෙනවා. බොරුවට එක එක සම්බන්ධයක් තියෙනවා ගන්න බෑ ගරුල පංගුවේ සමහර අම්මලා කිව්වා සමහරක් මේ ගුරුරුත් කිව්වා සමහරක් අය ඔය ලියන්නෙත් නැහැ ඔය ගුරුරු ගන්නකොට උඩ බලන් ඉන්නවා වෙන වැඩ කරනවා හැබැයි ලින්ක් එකට ඇතුල් වෙලා ඒ පිස්සෝ ඉන්නවා ඉතින් බොරු කරන්න එපා දරුවෝ ඔබට ආදර්ශයක් ගන්න තමයි අර මහාචාර්යතුමා ගැන කිව්වේ මේ මහන්සිලා මේ එකම දේ කීපාරක් කියලා කරන්නේ right එතකොට මං කෝනේ තීරයතරංග ආදර්ශ කිරීමට විද්‍යාකර ගන්නේ මෙතන ස්විම් කියවට පෙන්නවා මෙමතකරයක් ඒක තමයි ඉතින් එම උපකරණ යොදා එම තරංග ආදර්ශ කරන දම පැහැදිලි කරන්න බලන්න මේ උපකරණ පාවිච්චි කළා හරි මේ උපකරණ පාවිච්චි කළා කොහොමද ආදර්ශ කරන්නේ එක කෙලවරක් දෙනවා මේ කෙලවර මේ තියෙන ස්විම් කිය මේ කෙලවර දෙනවා ඒකල මේකට මේක දිගරින්න පුළුවන් ගොඩාක් අදින්නේ නැහැ ඈතට කියලා අල්ල ගන්න කියලා ඇදලා අනික් කෙල්ල දැන් බිම දිග බිම තියෙනවා බිම හරි මේසයක් උඩට දිගට තියෙනවා මේ දිගට අදිනවා මේක ඊළඟ මම මෙහෙම හරි දැන් මෙතන මෙහෙම පොඩ්ඩයි වෙලා අපිට කරන්න බෑ හරි මෙහෙම චලනය කරලා පෙන්නනවා මෙහෙම ඔය වගේ කොහොම චලනය කරලා පෙන්නනවා ඉතින් දෙපැත්තට චලනය කරනවා ඊළඟට හරි දෙපැත්තට හරි ලියන්න සිංකිය
එක කෙලවරක්. මොකද්ද සර්? සිංකිය මෙද සිංකිය. එක කෙලවරක්. ස්ථිරවල්ලා. ස්ථිරවල්වා. අනිත් කෙලවරින් ඇද. අනිත් කෙලවරින් ඇද. දෙපසට ගස්සන්න. දෙපසට ගස්සන්න. right? ඒකයි ක්‍රමය. දෙවෙනි කොටස බලන්න. දැන් තීරය තරඟ දන්වන දරුවෝ ශීර්ෂ නිම්න ඇති කරන් යන්නේ හොඳට අහගන්න. මේ අංශු කම්පන දිශාවට ඉතින් අංශු කම්පණය වෙන්නේ සිරස්ව හරි අංශු කම්පන දිශාවට ලම්බකව තරංග යනවා. අන්නම යන තරංගය අතට. අංශු මෙහෙම. අන්නම තරංගෙම නෙමෙයි මේ තියෙන්නේ. මේක තමයි තාම හොඳ මේ පැහැදිලි කරන්නේ. ඇයි දැක්කද? තරංගය යන්නේ අංශු කම්පන දිශාවට කොහොමද යන්නේ? අංශු කම්පන දිශාවටමයි තරංගය යන්නේ. දැක්කද? දැකද මේ වස්තුව කම්පණය මිසක් අංශු වස්තුව යන්නේ නැහනේ. මේ අංශුව කම්පණය මිසක් අංශු යන්නේ නැහනේ. බලන්න මෙතන මම ලණුවක් ගැට ගහලා තියෙන පොඩි. බලන්න අර උස්සෝමේ ඒකටනේ එහා මෙහා යනවා දැක්කද? ඒතර අංශු කම්පණය වෙනවා තරංග යන්නේ මෙහාට. ඒතර ඒක අපි වෙන්නන්නේ මෙහෙම. තරංග යන්නේ මෙහාට අංශු කම්පණය වෙනවා එහෙම. ඔහොම. තරංග යනවා. ඒතර අංශු කම්පන දිශාවටම තරංග යනවා නම් ඒක අන්වායාමයි. මේක අංශු කම්පන දිශාවට ලම්බකව තරංග යනවා නම් ඒක තීව්‍ර තරංගය. අද තේරුම් ගන්න ඔබ බොරුවට මෙතනට ඇවිල්ලා මේ ප්‍රශ්නවලට උත්තර දාපම මනලේ දාන්න නෑ කියලා. රන්රුව දාපම කියනවා බාක් ටිකක් කරාස. ඒතර කාණ්ඩ කියන්නේ. අනිත් කිසිම කෙනෙක් දාන්නේ මං කරාස. වැරදි මං ගානේ හරි වැරදි නෙමෙයි. වැරදියට කරන්න ඕන. නිකන් බොරුවට මෙතනට එනවනේ. බොරු කරන්නේ ඇයි? ධනි දවසේ මනුල්ලන්ට මං යන ගමන් ඩියුටි එක ගිහලා දෙන්නේ නෑ මේ කරලා දෙපොත් නැත්තම්. මම මොකටද එච්චර දුර ගිහලා දෙන්නේ? දෙන්නේ නෑ මං. ඒක කණුවේ බෙදලා යනවා අරගෙන යන්න කියලා. රයිට්. එතකොට අන්වයම තරංග ලියන්න. අංශු කම්පන දිශාවටම අංශු කම්පන දිශාවටම තරංගේ ගමන් කරයි නම් එය අන්වායාම තරංගයකි. එය අන්වායාම තරංගයකි. රයිට්. ඔය අඳලා තියෙන දර්ශක බලන්නකෝ. රයිට්. ඊළඟට ඔබට කියනවා හරි හොඳට අහගන්න. මේ මෝඩ මැටි ඉගෙනට ඕනේ නැති ළමයි එනවා. ඇවිල්ලා මගහැරලා යනවා. ඊළඟ දවසේ ආයෙ එනවා සම්බන්ධ වෙනවා. ආයෙ ටිකකින් යනවා. මොකද? ඒකයි මං කිව්වේ අර මහාචාර්යතුමා කිව්වේ අම්මලා තාත්තලා වැරදි කියලා. බලන්නේ ඊට පස්සේ මේ පිස්සෝ වගේ ඒ පන්තිට යනවා. පාරක් ඉදේ. ඒක ඉතුරු පාරම් තේරෙන්නේ කොහමද? ඒ තව පන්ති කරනවා ඊට පස්සේ තේරුම් ගන්න. එන්නේ පා මෙතන වල ගුරුට ඊළඟ බලන්න සම්පීර්ණ බිඳන දරුවෝ මෙතෙන්දී ඔබ දැක්කා චීර්ය තරංගයේ මේ ශීර්ෂ මුදුන් ශීර්ෂ නිම්න සාධනින් එදිනදා ජීවිතේ බලන්නකො මූදුරල ඔබ ලණුවක් කරන් දිගට ඇදලා පොඩි රෙදි කෑල්ලක් ගැට ගහලා මෙහෙම කරන්නකො ඔබට බලන්න පුළුවන් ලස්සන. ඒතර මුකුත් මෙහාට යන්නේ තරංගෙ යන්නේ. ලනුව මෙතන තියෙන ලනුව මෙහෙ යනවද නෑනේ. ඔබවත් අදගෙන ලනුව යන්නේ නෑ. තරංග යන්නේ. ශක්තිය ඔබ දෙන ශක්තිය තරංගය අරන් යනවා. ශක්තිය තරංගෙ රැගෙන යනවා.
ශක්ති සම්ප්‍රේෂණ ක්‍රමය තමයි තරංගය කියන්නේ. ඉතින්දී අංශු එතන කම්පණය වෙන්නේ මෙහෙම තීරයක් එක. අපි නම් කර අපිට ඉගෙන ගන්න ලේසියට. අන්වයන් වල අංශු කම්පන දිශාවටමයි. අංශු මෙහෙම තරංගෙ තියාට යන්නේ. මේ ශෘංඛිය තමයි හොඳම උදාහරණය. මේ ශෘංඛිය උදාහරණය. එතකොට එතෙන්දී බලන්න තීරය තරංග යන්නේ ශීර්ෂ නිම්න හදලා. නමුත් අන්වයව තරංග කියන්නේ මේ බලන්න. දැන් මතන ඔබ මෙතන මේ පාඩමේ මම පන්ති කරනකොට මේ ළමයි අරන් මේක කරන්නේ. අඳරහා ගන්න. ළමයිව ළඟට අරගෙන මේ ත්‍රිලම ටිකක් යොදාගෙන මම මේක ලස්සනට පැහැදිලි කරනවා. අද මෙහෙම කරන්න බෑනේ. ඔන්නෝම. බලන්න මේකේ එලට. හරි. මුට්ටක් මේක දිහා බලන්න. හරි. දැන් ඔබට පේනවද මම මෙහෙම ගත්තම මේ ඈත් වෙලා තියෙන අංශ දැක්කද? මේ ටිකේ අංශු ලං වෙලා තියෙනවාද? ආයි ඈත් වෙනවා ආයි ලං වෙනවානේ. එහෙමනේ වෙන්නේ දරුවෝ මේ. හරි. බලන්නකෝ. ලං වීම ඈත්ින් බලන්න මේ ලං වෙනවා ඈත් වෙනවා මෙහෙම ලං වෙනවා. මේ බලන්න මේ කොහොම ලං වෙනවා ඈත් වෙනවා ලං වෙනවා ඈත් වෙනවා. ඒතර අංශු එහා මේ එකම තැන එහා මෙහා වෙන්නේ ඒකට කම්පණය. ඒතර ඒ ලං වීම තමයි සම්පීර්ණ කියන්නේ. එකදී දා තියෙන රූපේ බලන්න. අර ඔබට බෝල බෝල හදලා තියෙන්නේ. ලං වීම සම්පීර්ණ. මෙන්න ඈතින් විරණ. ඈතින් විරායි ලං වීම සම්පීර්ණ. ආයි ඈතින් විරණ දැක්කද? උදේ තේරුම් ගන්න ඉතින්. එහෙනම් සම්පීර්ණ විරණ කියනවා අන්නම් තරංගයක අංශු ලං වීම සම්පීර්ණ. ඈතින් විරණ. සම්පීර්ණ විරණ සම්පීර්ණ විරණ. දැන් අන්නම් තරංගයක අංශු ලං වීම සම්පීර්ණ වන අතර ඈත්වීම විරලන වේ. ඈත්වීම විරලන වේ. මොන මාධ්‍යන් වලින් යන්නේ? ඝන, ද්‍රව, වායු ඕනෙම මාධ්‍යකින් යන්න පුළුවන් මේක. ඝන, ද්‍රව, වායු ඕනෙම මාධ්‍යයන් පුළුවන්. ඝන, ද්‍රව, වායු. right. ඒකත් විද්‍යාගාරයේ ආදර්ශ කණ්ඩ දාගන්නේ අර කලින් කිව්වා වගේම මෙතන ශෘංඛිය. මේක හරි. ශෘංඛිය. يعني ශෘංඛිය. right. ඊට කියනවා ය භාවිත කර අන්නම තරංග ආදර්ශ කරන්න. ඉතින් කලින් වගේ මේ ශෘංඛිය එක තැනකින් නිස්තර වල්ලලා අනිත් තැනින් මෙම ඇදලා ටුට්ටක් ඇදලා ඉදිරියට කස දැක්කදා. මේක ලස්සන මේ මේකේ කැම්බරිච්චනේ ආයි දිගාරින් බෑ ලේසි නෑ. ඉස්සර ලස්සන තුන විද්‍යාගාරේම දිගේ තියෙනවා. හරිම ලස්සනයි මේක. පොළවේ දිගේ තියලා මෙම ඉස්සරහට ගස්සනවා එහෙම. තීරියක් තරංගනේ මෙහෙම දෙපැත්තට හරි මෙහෙම කරන්නේ. මේක ඉදිරියට ගස්සන්නේ. දොර ලන් වෙනවා ඈත් වෙනවා ලන් වෙනවා ඈත් වෙනවා. දැන් ආදර්ශ කරන්න අර කරන්න කියන තැන ඉඳලා ලියන්න. කරන්න කියන තැන ඉඳලා ලියන්න. ලියන්න ශෘංඛිය. එක් කෙලවරක් ස්ථිරවල්වා අනික් කෙලවරින් ඇද එක් කෙලවරක් ස්ථිරව අල්වා අනික් කෙලවරින් ඇද ඉදිරියට ගස්සන්න. ස්ථිරව අල්ලලා අනික් කෙලවරින් ඇදලා ඉදිරියට ගස්සන්න. ඉතින් මේ අමාරු පාඩම් කරනකොට බුරුවට ඇවිල්ලා මෙතන ඇවිල්ලා බෑග් කරනකොට යනවා. ඊට නිකන් ඉන්නවනේ ඊට වඩා හොඳයි. හරි අපි අංක 4
පොඩ්ඩක් ඔය විස්තරය විස්ථාපනය කරනකොට ඔබට ඒ තරංග සම්බන්ධ භෞතික රාශිය ඉගෙන ගන්න තියෙනවා මේක ඉවර වෙයි අහගෙන ඉන්නකොට ඔබ කලින් කරේ ඔබ චලිතය දන්නා විස්ථාපනය දිශාවක් ඔස්සේ එක පැත්තට යන දුර ඒක තමයි විස්තරය කියන්නේ ප්‍රතින විස්තරය නැත්නම් විස්ථාපනය එතකොට තීරයක් මේක මධ්‍යස්ථ පිටුමේ ඉඳලා එක් දිශාවට යන උපරිම දුර මේක තමයි විස්තරය නැත්නම් විස්ථාපනය මධ්‍යස්ථ පිටුමේ ඉඳලා එක දිශාවට යන උපරිම දුර යන තීරයක් තරංගයක මධ්‍යස්ථ පිටුමේ සිට එක් දිශාවකට යන උපරිම දුර තීරයක් තරංගයක මධ්‍යස්ථ පිටුමේ සිට එක් දිශාවකට යන උපරිම දුර හරි ඇති අනිත් දවසේ මේක කරන්න හරි මේ ඉවර කරන්න වෙන්නේ නේද අපිට පේනවා උත්තර බැලුවොත් ඔබ පෙරලා බලන්න මේක ඔෆෙන් ඉස්සලා 14 පිටු ඉස්සලා ඔබ මොනවද කියලා බලන්න නිකන් එන්න රමිරු ටිකක් කලාස මනුල්ල කරේ නෑ කියලා දාන්න තේරෙනවද ගැටලු නිකන් බොරු කරන්න බෑ අංක 7 ඉඳලා දැක්කද මේ තියෙන දේවල් ආයෙ ඔබට පෙරලා බලන්න පුළුවන් එහාට ගියට පස්සේ තව මේක කොච්චර ප්‍රශ්නද කියලා හරි නිකන් මේ මට ආසාවට මේක දාලා නෑ රයිට් එනිසා ඊළඟ දවසේ ඔබ 12ට සම්බන්ධ වෙන ටියුට් ගත්තේ නැති අය වෙන ටියුට් ටික ඔක්කොම දුන්නා අරගන්න නැත්තම් මට දාන්න රයිට් ආයබෝවන් සර්